ආයිබෝවන් ඔයාලා සියලු දෙනාම සමන්යාපා YouTube channel එකට බොහොම සාදරයෙන් පිළිගන්නවා. අඳුර දුරු කරන පුජ්‍යලයා ගුරුවරයාය. ගුරුවරයා සෑම විටම ඉනිමගක් වගේ. ඉනිමග සෑම විටම කරන්නේ ඉහළට යන අයට උදව් කිරීම. එහෙමනම් ගුරුවරයෙක් නිතරම තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අනුගාමිකයින්ට දෙන උපදේශය තමා සෑම විටම මේ ඉනිමග දිගේ උඩට ගොඩ වෙලා තමන්ගේ ඉලක්ක කරා යන්න. එහෙම නැත්නම් තමන්ගේ ගමන කරා යන්න කියලා. එහෙමයි හොඳ ගුරුවරයෙකු සෑම විටම තමන්ගේ අනුගාමිකයින් එහෙම නැත්නම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන හිතන්නේ. ඔහු හෝ ඇය සෑම විටම තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දියුණුව දැක හදවතින්ම සතුටු වෙන්න පුළුවන් පුජ්‍යලයක් බවට පත් වෙනවා. සුපුරුදු විදිහට අද දවසේ පාඩමට ප්‍රවේශය ගන්න කලින් අද මම හිතුවා මගේ channel එක නරඹන සිය දහස් ගණනක් වූ දෙස් විදේශ සියලුම දෙනාගේ යහපත වෙනුවෙන් තවත් හොඳ මෙහෙවරක් කරන්නට. අපේ ඒකායන පරමාර්ථය වෙන්නේ සෑම කෙනෙකුටම ඊටාම හොඳින් ඉංග්‍රීසි ගැන්වීම. ඒ සඳහා අපකැප වූ තවත් ගුරුවරු ගණනාවක් ඉන්නවා. මා හොඳින් දන්නා අඳුනන ඒ එක්තරා ගුරුවරයෙකු ගැන මම ඔබට මෙසේ සඳහන් කරනවා. ඒ වෙන කිසිවෙකුත් නෙවෙයි ජයතිස්ස අතාවුදෙහෙට්ටි. මෙතුමා ගුරුවරයෙකු ලෙස ශාස්ත්‍රයේ වසර ගණනාවක් රටට දැයට විශාල මෙහෙවරක් කරමින් සිටින ගුරු පියාණන් කෙනෙක්. එතුමා මගේ හිතවතෙක්. හිතවත්කම මත මම මේ දේ ප්‍රචාරය කරනව නෙවෙයි. හිතවත්කම මත ඔබ නොමග යවන්නට මම කිසිසේත් සූදානම් නැහැ. අපි සියලු දෙනාගේම ඒකායන අරමුණ වෙන්නේ අපි දන්නා ඉංග්‍රීසි අපි හරියට ඉගෙනගෙන උගන්වනවා වගේම ඕගොල්ලන්ටත් හරියට ඉගෙන ගන්න මාර්ගය පාදා දීමයි. ඒ අරමුණ ඇතුව මම අද දවසේදී ඔබට මේ ජයතිස්ස ආතාවුදෙහෙට්ටිස හඳුන්වා දෙනවා. ඔබ මගේ channel එක subscribe කරලා වීඩියෝ නරඹන්නේ මා ගැන පැහැදීමක් විශ්වාසයක් ඇති කරගෙන. ඒ හා සමානවම ඔබ මා වෙනුවෙන් කළ යුතු එක දෙයක් තියෙනවා. සැබෑ දක්ෂතා පිරි ප්‍රවීණ ගුරුවරයෙකුගෙන් ප්‍රයෝජන නොගෙන ඔහු මිය ගියාට පස්සේ ඔහුගේ වර්ණනාව ගුණ වැයුවාට වැඩක් වෙන්නේ නැහැ. පළක් වෙන්නේ නැහැ. මම මේ මොහොත උදා කරගත්තේ ජයතිස්ස අතාවුදෙහෙට්ටිසව ඉහළ දමන්නට උඩ දාන්න නෙවෙයි. ඇත්තම කිව්වොත් ඔයාලා අපි සියලු දෙනාම එකතු වෙලා එතුමාව උඩ දාන්න දෙයක් නැහැ. අපිට එතුමා වෙනුවෙන් කළ හැකි දෙයක් නැහැ. අපි කළ යුත්තේ එතුමාගෙන් වැඩ ගැනීමයි. අපි කළ යුත්තේ එතුමාගෙන් වැඩ ගැනීමයි. එතුමාගේ ජීවිත කාලය තුළ එතුමා කරන මෙහෙවර එතුමාගේ බුද්ධිය ප්‍රඥාව කුසලතාවයේ ප්‍රවීණත්වයෙන් ඔබ අපි සියලු දෙනාම ප්‍රයෝජන ගත යුතුයි. ඒකයි එතුමන්ට කරන එතුමන් වැනි ගුරුවරුන්ට කරන ගෞරවය වෙන්නේ. එසේනම් මා ඔබ සැමගෙන් ගෞරවනීය ආයාචනයක් කරනවා. ඔබ දැන්ම ජයතිස්ස අතාවුදෙහෙට්ටි ගුරුතුමන්ගේ YouTube channel එකට යන්න. ගිහිල්ලා එතුමන්ගේ වීඩියෝ නරඹන්න. එකක් දෙකක් නරඹන ඔබට පැහැදිලි වේවි එතුමන්ගේ දක්ෂතාවය. ඉංග්‍රීසි භාෂාවට ආධුනික ඔබට යම් ගැටලුවක් ඇති වුණත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මනා දැනුමක් ඇති එමෙන්ම යම් ප්‍රමාණාත්මක දැනුමක් ඇති අයට එතුමන්ගේ සේවය මිල කරන්න බෑ කියලා අනිවාර්යයෙන්ම වැටහෙනවා ඇති. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේ ඔබ නරඹමින් ඉන්න මගේ වීඩියෝව සුළු මොහොතකට නවත්තලා එතුමන්ගේ channel එකට ගිහිල්ලා වීඩියෝවත් දෙකක් බලලා එතුමන්ගේ channel එක මේ මොහොතේම subscribe කරලා ඔබ මට සහයෝගය ලබා දිය යුතුයි. ප්‍රවීණ ඉංග්‍රීසි දේශකයෙකු ලෙස කටයුතු කරන එතුමන්ව හඳුන්වා දීමට ලැබීම මට වාග්යක් මට ගෞරවයක්. ඒ නිසා ඔබ මට කරන ගෞරවයක් ලෙසත් ඔබ මගේ channel එකට දක්වන කැමැත්ත විශ්වාසය මත මම මේ ආරාධනාව ඔබෙන් කරන්නේ දැම්මම එතුමාගේ channel එක subscribe කරලා එතුමා මේ කරගෙන යන සේවය තවත් දිගින් දිගටම කරගෙන යන්නට අපි අවස්ථාව සලසා දිය යුතුයි. නැවත නැවතත් කියන්නේ අපි එතුමාගේ channel එක subscribe කරලා එතුමන්ට ලබා දිය හැකි දෙයක් නැහැ. අපි එතුමාගෙන් ප්‍රයෝජන ගැනීමයි මේ කරන්නේ. එහෙමනම් මම ගුරුවරයෙක් විදියට ඔබට කරන ඉල්ලීම වෙන්නේ ඔබ මෙතුමා වැනි ඊටාම දක්ෂ ගුරුවරුන්ගෙන්ද ප්‍රයෝජන ලබාගෙන ඔබගේ ඉංග්‍රීසි දැනුම ඔබගේ කුසලතාවය පුහුණුව වැඩි දියුණු කරගෙන රටට දයට මෙහෙවරක් කළ හැකි පුජ්‍යලයෙකු බවට පත් වෙන්නට. එසේනම් ඔබ මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නැති වෙයි කියලා මම අපේක්ෂා කරනවා.
අද දවසේ මම කතා කරන්න හදන්නේ ඔයගොල්ලෝ වැඩියෙන්ම කැමැත්තක් දක්වන ස්පෝකන් ඉංග්‍රීසි පාඩම් මාලාවට අදාළව වාක්‍ය 10ක් සම්බන්ධව. එහෙමනම් වෙනද වගේම මගේ කාරුණික ඉල්ලීම තමයි පාඩම ආරම්භයේ සිට අවසානයේ දක්වා හොඳින් නරඹන්න ඕනේ, හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඊටාම හොඳින් ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් ඒ ආරාධනාවත් සමගින් අපි මෙන්න මේ විදිහට පාඩම ආරම්භ කරනවා. Say if you can. පුළුවන් නම් කියන්න. ඔයාට පුළුවන් නම් කියන්න. ඉතින් මෙහෙම කිව්වට ඕගොල්ලන්ට අභියෝගයක් කරනවා නෙවෙයි. මම මේ පාඩම ආරම්භ කරන්නේ මෙන්න මේ විදිහටයි. පුළුවන් නම් ඔයා කියන්න ඕනේ. හරිනේ? හරි. එහෙමනම් මෙන්න පළවෙනි වාක්‍යය. ඔයා මට විහිළු කරනවද? අපිට ඉදිනදා කතා බහේදී මේ වාගේ සරල වාක්‍යයක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඔයා මට විහිළු කරනවද? Are you kidding me? අපි භාවිතා කරන වචනය kid. kid කියනවා පොඩි දරුවාට. ඒ වගේම එළු පැටියටත් කියනවා. නමුත් මෙතනදී භාවිතා කරලා තියෙන්නේ වෙන අර්ථයක් සඳහා. මේකට ing යොදලා are you kidding me? ඔයා මට විහිළු කරනවද? මෙතන kidding යොදන්නේ විහිළු කරනවා කියන අර්ථය ගැනීම සඳහා. are you kidding me? ඔයා මට විහිළු කරනවද? අපි ඉතින් විහිළු කරනවට කියන ප්‍රසිද්ධ වචනයක් තියෙනවා. ඒක ඔයාලා දන්නවා. විහිළු කරනවට කියන ප්‍රසිද්ධ වචනයක් තියෙනවා. මොකක්ද? joke. J-O-K-E. joke. විහිළු කරනවා සහ විහිළුව. It can be used as a verb and also as a noun as well. ඒක නාමපදයක් ලෙසත් ක්‍රියාපදයක් ලෙසත් භාවිතා කරන්න පුළුවන්. Are you joking me? ඔයා මට විහිළු කරනවද? Are you kidding me? Or you can say are you joking me? ඔයා මට විහිළු කරනවද? එතකොට අහගෙන ඉන්න කෙනා මෙහෙම කියනවා. විහිළුවක් නෙමෙයි අනේ. මේ ඇත්තමයි කියන්නේ. විහිළුවක් නෙවෙයි. විහිළුවක් නෙවෙයි. Yes. How do you say? කොහොමද කියන්නේ? Not a joke. විහිළුවක් නෙමෙයි. මෙතනදී joke කියන වචනේ නාමපදයක් ලෙස අපි භාවිතා කරලා තියෙනවා. ඒකනේ මෙතන භාවිතා කරලා තියෙන්නේ. ඉස්සරලා අපි භාවිතා කළේ joking. එහෙමනම් එතනදී ing දැම්මේ ඒක ක්‍රියාපදයක්සේ භාවිතා කරන හින්දා. දැන් බලන්න නැවතත් විහිළුවක් නෙවෙයි. Not a joke. කොහොමද කියන්නේ? Not a joke. මං ඇත්තමයි කියන්නේ. I'm speaking the truth. I am telling the truth. ඔය වගේ යෙදුම් භාවිතා කරන්න පුළුවන්. නමුත් ඒ වෙනුවට බොහොම පහසුවෙන් ඉංග්‍රීසියේ කතා කිරීමේදී භාවිතා කරන්න පුළුවන් ප්‍රසිද්ධම ක්‍රමයක් තියෙනවා. මොකද්ද? I am serious. මොකද්ද අපි පාවිච්චි කරන්න ඕනේ? I am serious. then serious කියන්නේ බරපතලයි. serious කියන්නේ බරපතලයි. යම් බරපතල කාරණාවක් සම්බන්ධව කතා කරනකොට අපි serious කියලා භාවිතා කරනවා. නමුත් spoken English වලදී I am serious කියලා අදහස් කරන්නේ මම මේ කියන්නේ ඇත්තමයි කියන අදහස. දැන් මේක ප්‍රශ්නයක් විදියට අහනකොට තව කෙනෙකුගෙන් මෙහෙම කියනවා. Are you serious? ඔයා ඔය කියන්නේ ඇත්තමද? අපි ඒක ඉංග්‍රීසියෙන් අහන්නේ කොහොමද? ඔයා ඔය කියන්නේ ඇත්තමද? කෙනෙක් යම් දෙයක් ගැන කියනවා. ටිකක් විශ්වාස කරන්නත් බෑ වගේ. එතකොට අපි අහනවා ඔයා ඔය කියන්නේ ඇත්තමද? Are you serious? කොහොමද අහන්නේ? Are you serious? ඉතින් එතනදී තේරුම ඔයාට බරපතලයිද කියන තේරුම නෙවෙයි. ඕන්නම් එහෙමත් කියන්න පුළුවන්. Are you in a critical condition? ඉතින් ඒ අදහස නෙවෙයි එතන තියෙන්නේ. එතනදී spoken English වලදී භාවිතා කරන්නේ ඔයා ඔය කියන්නේ ඇත්තමද? කොහොමද ඒක අහන්නේ? Are you serious? එතකොට මෙයා කියනවා කොහොමද කියන්නේ? Not a joke. විහිළුවක් නෙමෙයි යන්නේ. Not a joke. I am serious. මම කියන්නේ ඇත්තමයි. හොඳයි. එහෙමනම් ඕගොල්ලන්ට මේක හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. Okay, let's look at the third sentence given. මට ඕනේ ඔයාලව වතුර වීදුරුවක් ගෙන්න ගන්න. දැන් මොකද්ද මට ඕනේ වෙලා තියෙන්නේ? මට වතුර වීදුරුවක් ගෙන්න ගන්න ඕනේ. කවුරු ලව්වද? ඔයාලව. දැන් අන්න එතනදී මම highlight කරලා තියෙනවා you කියන පදේ. දැන් මට ඕනේ දේ මොකද්ද? I want. British English වලදී අපි මේක want කියලා කියනවා. American English වලදී ටිකක් ඇදලා want කියලා කියනවා. ඉතින් කොයි ආකාරයකට හරි කමක් නැහැ කියලා මේක කොහොමද කියන්නේ? I want මට අවශ්‍යයි you to bring. මට ඕනේ ඔයා to bring ගෙනෙන්නට. කාටද? me මට. A glass of water වතුර පිරුණු වීදුරුවක්. එතකොට ඒක අපි කියනවා මට ඕනේ ඔයාලව වතුර වීදුරුවක් ගෙන්න ගන්න. I want you to bring me a glass of water. I want you to bring me a glass of water. So instead of the word you, here you can say I want him to bring me a glass of water. I want her to bring me a glass of water.
I want them to bring me a glass of water. I want my daughter to bring me a glass of water. I want you to bring me a glass of water. දැන් පැහැදිලි ඇති. එහෙමනම් අපි මේ you කියන වචනේ වෙනුවට him, her, them ওই විදිහට my wife, my daughter ওই විදිහට වෙනස් කරන්න පුළුවන් අදාළ පදය සුදුසු විදිහට. එහෙමනම් කෙනෙක් ලවා යම් දෙයක් කරවා ගන්නා විට එවැනි වාක්‍යයක් කියන්න ඕනේ මෙන්න මේ ආකාරයටයි. Now take a look. මට ඕනේ ඔයාලව ඉංග්‍රීසි කතා කරවන්න. ඔයාට ඕනේ ඔයා ඉංග්‍රීසි කතා කරන්න. පැහැදිලිද? එතකොට මට ඕනේ මොකක්ද? ඔයා ඉංග්‍රීසි කතා කරනවා බලන එක තමයි මට අවශ්‍යතාවය. මගේ අවශ්‍යතාවය. එහෙමනම් අපි කියන්නේ කොහොමද? I want to speak English කිව්වොත් බැරි වෙලාවත් මේ you කියන පදේ නැතුව අපි කියනවා මෙහෙම. I want to speak English. මට අවශ්‍යයි ඉංග්‍රීසි කතා කරන්න. මට ඕනේ ඉංග්‍රීසි කතා කරන්න. ඒ මගේ අවශ්‍යතාවය. පැහැදිලි නේද? එතකොට මට මොකක්ද ඕනේ වෙලා තියෙන්නේ? මට ඉංග්‍රීසි කතා කරන්න ඕනේ වෙලා තියෙනවා. I want to speak English. පැහැදිලි නේද? නමුත් මට අවශ්‍යයි ඔයා ඉංග්‍රීසි කතා කරන්න. ඒ කියන්නේ ඔයා ලවා ඉංග්‍රීසි කතා කරවන්න අවශ්‍යයි. ඔයා අදහස ගෙන දීම සඳහා අපි කරන්නේ මේ you කියන පදේ මැදට යොදනවා. මම ඒක highlight කරලා පෙන්නලා තියෙනවා. ඒ වගේම ඒ වෙනුවට භාවිතා කරන්න පුළුවන් වචනත් මේ දකුණු පැත්තේ කොටුවෙන් මම වෙනම පෙන්නලා තියෙනවා. මේ බලන්න. him, her, them, my friend, Dasun, or you can use any other name here instead of Dasun, right? Okay. How to say මට ඕනේ ඔයාලව ඉංග්‍රීසි කතා කරන්න. ඒ කියන්නේ මට ඕනේ ඔයා ඉංග්‍රීසි කතා කරන්න. I want you to speak English. කොහොමද කියන්නේ? I want you to speak English. Once again, නැවත කියන්න. I want you to speak English. මට ඕනේ ඔයාලව ඉංග්‍රීසි කතා කරන්න. පැහැදිලිද? I want you to speak English. ඒක කපලා විවෘත කරන්න. දැන් විවෘත කරනවට කියන open. පැහැදිලිද? ඒක කපලා විවෘත කරන්න කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ හොඳ විදියට මෙහෙමයි. Cut it open. කොහොමද කියන්නේ? Cut it open. Cut it open. මොකද්ද කියන්න ඕනේ? Cut it open. Cut it open. You just cut it open. ඔය කපලා විවෘත කරන්න. You just cut it open. Simply we say cut it open. ඒක කපලා විවෘත කරන්න. Okay, let's look at more examples of this kind. Okay, are you ready? This is going to be the 6th one. Although you are trying and trying but find it very very difficult to open, then just imagine that somebody is looking at you and say, "Oka kadala viyurtha karanna." Oka arinna bæ na kadala viyurtha karanna. If you can't it open, you just break it and open. Oka kadala viyurtha karanna. Break it open. Kadanawata කියනවා අපි break. kadala viyurtha karanna. Break it open. දැන් අපි කාර්යාල වලට එහෙම යනකොට දැකලා තියෙනවා දොරේ මෙන්න මේ වගේ යම් දෙයක් ලියලා තියෙනවා. මොකද්ද? pull push කියලා. pull කියලා තියෙනවා. තවත් වෙලාවට push කියලා තියෙනවා. දැන් මේ මොකක්ද? ඒක තේරුම් ගන්න ඕනි. ඒ කියලා තියෙන්නේ මෙන්න මේ කියන දිගු වාක්‍ය. එහෙම නැත්නම් මෙන්න මේ කියන phrase එක තමයි ඒ කෙටි කරලා තියෙන්නේ. මොකද්ද මේ කියලා තියෙන්නේ? දැන් මේ දොර විවෘත කරන්න ඕනේ බොහෝ වෙලාවට අපිට පිටපැත්තට පේන්න ගහලා තියෙන්නේ කොහමද? push කියලා. push කියන්නේ තල්ලු කරන්න. දැන් ඔය කරන්න ඕනේ මොකටද? ඇයි තල්ලු කරන්නේ? තල්ලු කරලා දොර විවෘත කරන්න ඕන නිසා. ඉතින් කොහොමද ඒක කියන්නේ? yes, ඒක තල්ලු කරලා විවෘත කරන්න. ඒ දොර කොහොමද ඒකට විවෘත කරන්න තියෙන්නේ? තල්ලු කරලා. ඒක තල්ලු කරලා විවෘත කරන්න. push it open. අපි කොහොමද කියන්නේ? push it open. push it open. push it open. දැන් පැහැදිලිද? එහෙමනම් ඇයි දොරේ push කියලා ගහලා තියෙන්නේ කියලා දැන් ඕගොල්ලෝ දන්නවා. Then that is just for what? When you want to go inside the room or the bank or a place, when you want to go inside the relevant place, you have to open the door. For that purpose, you have to push it open. එතකොට ඔයාට ඒක කරන්න වෙන්නේ තල්ලු කරලා විවෘත කරන්න අවශ්‍යයි. තල්ලු කරලා විවෘත කරන්න අවශ්‍යයි. At that situations, you can say push it open. දැන් කෙනෙක් ඉන්නවා ඒක අරගන්න දන්නේ නැහැ. අපි ඒක කියනවා තල්ලු කරලා අරින්න. තල්ලු කරලා විවෘත කරන්න. Push it open. In English we say push it open. Push it open. ඒක ඇදලා විවෘත කරන්න. දැන් ඇතුළට ගියා වාගේ නෙමෙයි. එළියට එන්න විදියක් නැහැ. එළියට එන්න විදියක් නැතුව එහෙම කැරකෙනකොට ළඟ ඉන්න කෙනා කියනවා ඕක ඇදලා විවෘත කරන්න. ඇදලා විවෘත කරන්න. So in English we say pull it open. අදිනවට කියනවා pull. එහෙමනම් ඇදලා විවෘත කරන්න. Pull it open. Pull it open. So when you want to go outside of the bank or the office, you have to pull the door open. Pull the door open. එතකොට ඔයාට දොර ඇදලායි විවෘත කරන්න වෙන්නේ. එතකොට ඔයාට දොර ඇදලායි විවෘත කරන්න වෙන්නේ. So simply we say
pull it open. In short, that is mentioned on the door as pull. මොකක් කියලාද දොරේ ගහලා තියෙන්නේ? අපි එහෙමනේ කතා කරනකොට කියන්නේ දොරේ ගහලා තියෙන්නේ මොකක්ද? pull කියලා වචනයක්. pull කියන්නේ අදින්න. මොකටද? ඇදලා විවෘත කරගන්න ඕනේ. ඉතින් pull කියන්නේ මොකක්ද? අදිනවා. නමුත් අදින්නේ මොන අරමුණු සඳහාද? මේ දොර විවෘත කර ගැනීම සඳහා. එහෙමනම් එවැනි අවස්ථාවකදී අපි කියනවා pull it open. ඕක ඇදලා විවෘත කරන්න. මතක නැත්නම් ඔයගොල්ලෝ කරන්න ඕනේ නැවත නැවතත් මේ වීඩියෝ නරඹන්න ඕනේ. එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන තියාගෙන, එහෙම නැත්නම් මේවා ලියාගෙන හොඳින් පාඩම් කරගන්න. පුහුණු වෙන්න. ඉන්පස්සේ අවශ්‍ය තැනදී භාවිතා කරන්න. ඒකයි ඉංග්‍රීසි කතා කිරීමේ එකම රහස. Right. This is going to be the 9th sentence for the day. මෙන්න අද දවසේ දෙන 9 වෙනි වාක්‍යය. ඔයා හෙට එන්න එපා. ඔයා හෙට එන්න එපා. You don't come tomorrow. මොකක්ද අපි කියන්නේ? don't come එන්න එපා. කවද්ද? හෙට. tomorrow. You don't come tomorrow. බොහොම පහසුයි නේද? දැන් බලන්න මේ වාක්‍යය කොහොමද කියලා. මෙන්න අද දෙන 10 වෙනි වාක්‍යය. ඔයා හෙට එන්න අවශ්‍ය නැහැ. You need not come tomorrow. You need not come tomorrow. අපිට මේක කියන්න පුළුවන් don't need to come tomorrow කියලා. You don't need to come tomorrow. Once again, you need not come tomorrow, or you can say you don't need to come tomorrow. Now see the difference. Need not come, don't need to come. Let's see how it is formed. Why there's a difference? Why there's a difference? Why we have used don't need to come instead of need not come. So for that purpose you have to study this learning point well. Need not come කියන්නේ එන්න අවශ්‍ය නැහැ. Don't need to come කියන්නේ එන්න අවශ්‍ය නැහැ. එහෙමනම් ඇයි මේ දෙක? මෙහෙම භාවිතයේ තියෙන්නේ ඇයි දෙක? ඒ සම්බන්ධවයි අද අවසාන වශයෙන් මම ඔයගලන්ට පැහැදිලි කරන්න. ඒ වගේම අද දවසේ පාඩමේ ඊටාම වැදගත්ම කොටස මේක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක තමයි අද දවසේ පාඩමේ ඊටාම වැදගත්ම කොටස බවට පත් වෙන්නේ. Need is used as a helping verb. Need කියන පදය, need කියන ක්‍රියාපදය උපකාරක ක්‍රියාවක් සේ භාවිතා කරනවා. As a helping verb. It can be used as a helping verb. ඒක භාවිතා කරන්න පුළුවන් උපකාරක ක්‍රියාවක් ලෙස. So, එන්න අවශ්‍ය නැහැ. එන්න අවශ්‍ය නැහැ කියන එක එතකොට අපි කියන්නේ කොහොමද? need not come කියලා. කොහොමද කියන්න ඕනේ? need not come. එන්න අවශ්‍ය නැහැ. මේ කොහොමද? උපකාරක ක්‍රියාවක් ලෙස. When we say it as a helping verb, we say need not come. එන්න අවශ්‍ය නැහැ. not එකතු කරනවා අපි උපකාරක ක්‍රියාවක් ලෙස යෙදෙනකොට ඊට පස්සේ තමයි ප්‍රධාන ක්‍රියාව සඳහන් කරන්නේ. එහෙමනම් need not come කියන්නේ එන්න අවශ්‍ය නැහැ. පැහැදිලිද? need not go කිව්වොත් යන්න අවශ්‍ය නැහැ. need not eat කන්න අවශ්‍ය නැහැ. need not say කියන්න අවශ්‍ය නැහැ. දැන් පැහැදිලි නේද කියලාදී? අපි බලමු එහා පැත්තේ මේ මොකක්ද තියෙන්නේ කියලා. The word need can be used as a main verb or a principal verb. need කියන ක්‍රියාපදය ප්‍රධාන ක්‍රියාපදයක් ලෙස අපිට භාවිතා කරන්න පුළුවන්. එතනදී සාමාන්‍යයෙන් ප්‍රධාන ක්‍රියාපදයක් නැතාර්ථයට හැරවීමේදී කරන දේම අපි කරන්නට අවශ්‍යයි. go යනවා, don't go යන්නේ නැහැ. නැත්නම් යන්න එපා. go යනවා, එහෙම නැත්නම් අපි කියනවා යන්න කියලා. එතකොට යන්න එපා, එහෙම නැත්නම් යන්නේ නැහැ කියන්න අපි කියන්නේ මොකද්ද? don't go. එහෙමනම් don't eat, don't play, don't dance ක්‍රමයට මේක කොහොමද කියන්නේ? don't need කියලා. මොකක් කියලාද? don't need. don't need to come කියන්නේ එන්න අවශ්‍ය නැහැ. එහෙමනම් මෙන්න බලන්න එන්න අවශ්‍ය නැහැ කියන්න ක්‍රම දෙකක් භාෂාවේ බහුලව භාවිතා වෙනවා. ඒ ක්‍රම දෙක මොකක්ද? need not come සහ don't need to come. need not come එහෙම නැත්නම් කියනවා don't need to come. එතකොට need not come කියලා යෙදුවොත් ඒක උපකාරක ක්‍රියාවක් සේ යෙදලා තියෙනවා. don't need to come කියලා කිව්වොත් ඒක ප්‍රධාන ක්‍රියාවක් සේ යෙදලා තියෙනවා. ඇත්තටම මේ need කියන වචනේ ඒ ලක්ෂණ දෙකම තියෙන නිසායි මෙහෙම භාවිතා කිරීමට හැකියාව තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් go, play, dance කියන ඒවා මේ ක්‍රම දෙකට භාවිතා කරන්න බෑ. භාවිතා කරන්න වෙන්නේ as a principal verb. ඒක භාවිතා කළ හැකි ප්‍රධාන ක්‍රියාවක් සේ පමණයි. ඒක උපකාරක ක්‍රියාවක් සේ භාවිතා කරන්නේ නැහැ භාෂාවේ. ඉතින් අපිට ඕන විදිහට ප්‍රධාන ක්‍රියාවක් ලෙසයි උපකාරක ක්‍රියාවක් ලෙසයි ක්‍රියාපද භාවිතා කරන්නට බෑ. භාෂාවේ තියෙන ක්‍රියාපද විතරයි එලෙස භාවිතා කිරීමට අවසර ඇති. එහෙම නැත්නම් එලෙස භාවිතාවද ක්‍රියාපද පමණයි මෙන්න මේ දෙආකාරයට යොදා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි තවදුරටත් මේ ගැන සාකච්ඡා කරලා බලමු. Now look at this.
as a helping verb උපකාරක ක්‍රියාවක් ලෙස. මේක ඊටාම හොඳින් තේරුම් ගන්න අපි දැනට දන්න උපකාරක ක්‍රියාපද මොනවද කියලා බලමු. දැන් බලන්නකෝ would කියලා තියෙ දන්නවනේ. අපි දන්නවා would කියලා උපකාරක ක්‍රියාවක්. මේක නැතාර්ථයේදී not එකතු කරනවා would not. දැන් අපි මේ come කියන ප්‍රධාන ක්‍රියාවටම මේ සියල්ලම එකතු කරමින් යමු. would not come, cannot come. අපි ඒක ඉංග්‍රීසි භාෂාවේදී cannot කියලා එකටයි ලියන්නේ. මේ බ්‍රිටිෂ් ක්‍රමය. ඇමරිකන් ඉංග්‍රීසි වලදී cannot add කරලා ලියනවා. නමුත් බ්‍රිටිෂ් ඉංග්‍රීසි වලදී එකට ලියන not එකතු කරලා උපකාරක ක්‍රියාවකට not එකතු වුනහම ඒ දෙකම එක ළඟ ලියන එකම අවස්ථාවක් මේකයි. එවනම් cannot come කියලා ලියනවා. will not come, shall not come, should not come, may not come, might not come, could not come, must not come. එහෙමනම් අන්න ඒ විදිහටම තමයි need not come බවට පත් වෙන්නේ. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති උපකාරක ක්‍රියාවක්සේ කොහොමද මේක අපි භාවිතා කරන්න කියලා. එහෙමනම් දැනටමත් දන්න උපකාරක ක්‍රියාවක් සමග ප්‍රධාන ක්‍රියාවක් යෙදෙනකොට මොකක්ද අපි කරන්නේ? කොහොමද අපි not එක එකතු කරන්නේ කියලා මෙන්න දැන් උඩින් සාකච්ඡා කළා. එහෙමනම් අවසානයේදී මම දීලා තියෙනවා need not come භාවිතා කරන්නේත් මෙන්න මේ ආකාරයටම කියලා. අපි දැන් බලමු කොහොමද මේ ක්‍රියාපදය ප්‍රධාන ක්‍රියාවක්සේ භාවිතා කරන්න කියලා. අපි දැනටමත් දන්නා ක්‍රියාපද කොහොමද නැතාර්ථයට හරවන්නේ කියලා බලා ගන්න. දැන් බලමු අපි want කියන වචනේ. want කියන්නේ අවශ්‍යයි. like කැමති, love ආසයි, ආදරෙයි, know දන්නවා, need අවශ්‍යයි. අපි බලමු මේ වගේ ක්‍රියාපදයක් කොහොමද නැතාර්ථයට හරවන්නේ කියලා. එහෙමනම් want කියන එක නැතාර්ථයේදී කොහොමද වෙන්නේ? don't want. මොකද්ද වෙන්නේ? don't want. කැමති like අපි කොහොමද කැමති නැහැ කියන්නේ? don't like. ආසයි love, ආදරේ love. අපි ඒක ආදරේ නෑ ආස නෑ කියලා කොහොමද කියන්නේ? don't love. දන්නවා know, දන්නේ නෑ don't know. need අවශ්‍යයි. එහෙමනම් අවශ්‍ය නෑ කියලා කියන්නේ කොහොමද? don't need. මෙන්න ඒ යෙදුම මේ පැත්තේ තියෙනවා. don't need කියලා. දැන් පේනවා නේද ප්‍රධාන ක්‍රියාවක් ලෙස කොහොමද ඒක යෙදෙන්නේ කියලා? හොඳයි. ඊට පස්සේ මේක තව ටිකක් දීර්ඝ කරලා තියෙනවා. don't want to come. don't want to come කියන්නේ එන්න ඕනේ නෑ. එහෙමනම් කොහොමද අපි කියන්නේ එනවට කැමති නෑ කියලා? එතකොට මේ want පදය වෙනස් කරලා want කියන ක්‍රියාව වෙනස් කරලා ඒ වෙනුවට like පාවිච්චි කරනවා. එහෙමනම් එනවට කැමති නෑ don't like to come. don't like to come. එනවට ආස නෑ. ආස නෑ කියන අර්ථය ගන්න love පාවිච්චි කරනවා. love කියන ක්‍රියාව පාවිච්චි කරනවා. don't love to come. don't love to come. ඒගොල්ලෝ මෙහෙ එන්න ආස නෑ. they don't love to come here. ඔහොම කියපුවාම ඊටාම හොඳින් තේරෙනවා. they don't love to come here. ඒගොල්ලෝ මෙහෙ එන්න ආස නැහැ. right, next one. අපි no කියන ක්‍රියාපදේ දානවා. don't know to come. එන්න දන්නේ නැහැ. don't know to come. එන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ මෙහෙ එන්න දන්නේ නැහැ. they don't know to come here. they don't know to come here. ඔන්නෝමයි අර්ථාන්විත වාක්‍ය තුල මෙන්න මේ කියන වාක්‍යංශය දාගන්නේ. එහෙමනම් අපි කොහොමද එන්න අවශ්‍ය නැහැ කියලා කියන්නේ? එතකොට කියන්න ඕනේ want කියන පදේ වෙනුවට need භාවිතා කරනවා. මෙන්න ඒ යෙදුම මේ පැත්තේ මම පාවිච්චි කරලා පෙන්නලා තියෙනවා. don't need to come. එන්න අවශ්‍ය නැහැ. එහෙමනම් ප්‍රධාන ක්‍රියාවක් ලෙස මෙන්න need භාවිතා කරන්නේ මෙහෙමයි. don't need to come. එන්න අවශ්‍ය නැහැ. එන්න අවශ්‍ය නැහැ. මෙතන need කියන ක්‍රියාපදය යෙදিলা තියෙන ප්‍රධාන ක්‍රියාවක් ලෙස ඒක හොයාගන්නේ කොහොමද? don't need, don't come. ප්‍රධාන ක්‍රියාපදයක් නැතාර්ථයට හරවන්නේ මෙහෙමනේ. don't go. බොහොම සරල උදාහරණ කිහිපයක් ගමු. don't go, don't play, don't shout, don't eat, don't do. ඔන්න ඔය විදිහට යෙදෙනවා. ඉතින් ඒ විදිහටම තමයි don't need යෙදෙන්නේ. එතකොට ප්‍රධාන ක්‍රියාවක් ලෙසයි යෙදিলা තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට පැහැදිලිද? මේක තවදුරටත් දීර්ඝ කරගන්නකොට තවත් ප්‍රධාන ක්‍රියාවක් ඊට අමුණනකොට අනිවාර්යයෙන්ම to කියන නිපාත පදය අපි භාවිතා කළ යුතුම වෙනවා. ඉතින් මේ need කියන වචනයත් එක්ක පමණක් නෙවෙයි අනිත් අවස්ථාවන් වලදී එහෙමම වෙනවා. මේ බලන්නකෝ. don't want to come, don't know to come, don't like to come, don't need to come. දැන් ඕගොල්ලන්ට වැඩි පැහැදිලි. එහෙමනම් මෙන්න මේ වගේ අපි ගිරව් ක්‍රමයට ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගෙන ගන්නේ නැතුව, ගිරව් ක්‍රමයට ඉංග්‍රීසි කතා කරන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් දැනගෙන හරියට යමක් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගනිමින් ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා තමයි සමන්යාපා YouTube channel එක මම ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම නොමිලේ කරන මේ සේවාවෙන් මහඟු ප්‍රයෝජන ඔයාලා ගන්නවා කියලා මම නියත වශයෙන්ම දන්නවා. ඒකනේ අද වෙනකොට දෙස් විදේශ රටවල් ගණනාවක් මේ
channel එක නරඹනවා. ඔබ comment section එකේ දක්වා තියෙන අදහස් වලින් ඒක ඊටාම හොඳින් මනාව අවබෝධ කරගන්න පුළුවන් අන් අයටත්. ඉතින් ඕගොල්ලෝ මාත් එක්කම රැඳිලා ඉන්න ඉක්මනින්ම අපි ඊළඟ spoken English පාඩමෙන්. මොකද ඕගොල්ලෝ වැඩිපුරම කැමැත්තක් දක්වන්නේ ඉංග්‍රීසි වාක්‍ය කතා කරන තාලය. එහෙම නැත්නම් ඉංග්‍රීසි කතා කිරීමට තමයි ඕගොල්ලෝ උනන්දුවක් දක්වන්නේ. මොකද මම analytics check කරනකොට ඒක ඊටාම හොඳින් පැහැදිලි වෙනවා. ඕගොල්ලෝ වැඩිම ගණනක් නරඹලා තියෙන්නේ මොකද්ද? ස්පෝකන් ඉංග්‍රීසි වලට අදාළ දේවල්. ඉතින් ස්පෝකන් ඉංග්‍රීසි වලට අදාළව වාක්‍ය උගන්වන ගමන් ඊට අදාළ ව්‍යාකරණ ඉගෙනීම මින් ඉදිරියට වඩාත් කරනවා. මොකද ඕගොල්ලන්ගේ වැඩි කැමැත්ත තියෙන එකට. මොකද මේ වෙනකොට 40000කට වඩා අධික සංඛ්‍යාවක් ඕගොල්ලෝ එක වීඩියෝ එකක් නරඹලා තියෙනවා. ඔයාලා දන්නවා මොකක්ද ඒ කියලා. මගේ channel එකට යන්න ගියපු ගමන්ම මුලින්ම හම්බ වෙන්නේ අන්න ඒ වීඩියෝව. ඉතින් ඕගොල්ලෝ වැඩි කැමැත්තක් දක්වන දේ වෙනුවෙන් මගේ වැඩි අවධානය යොමු කිරීමක් කරනවා මින් ඉදිරියට. එහෙමනම් අවසාන වශයෙන් මෙන්න පාඩමේ තියෙන අපේ සාරාංශය බලමු. එහෙමනම් මෙන්න මේකනේ අද දවසේ ලර්නින් පොයින්ට් එක විදියට ඉගෙන ගත්තේ. මොකද්ද? need කියන වචනය ක්‍රියාපදයක් අවශ්‍යයි. ඒක උපකාරක ක්‍රියාවක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන ක්‍රියාවක් ලෙස භාවිතා කරන්න පුළුවන්. උපකාරක ක්‍රියාවක් සේ භාවිතා කරනකොට නැතාර්ථයේදී මෙන්න මේ විදියට කියනවා need not come. මේක ඇතාර්ථයේදී කොහොමද කියන්නේ? need come කියලා. මතක තියාගන්න. ඒතකොට not අවශ්‍ය නැහැනේ. need come එන්න අවශ්‍යයි. එන්න අවශ්‍ය නැහැ කියලා කියද්දී තමයි අපිට not ඕන වෙන්නේ. need not come. පැහැදිලිද? right. ප්‍රධාන ක්‍රියාවක්සේ අපි බලමු. මේක යථාර්ථයෙන් අපි ඉස්සලා බලමු. මේ don't කියන පදේ යොදාගන්නේ නැතුව. හරි. need to come. මොකද්ද කරලා තියෙන්නේ? need to come. එන්න අවශ්‍යයි. එතනදී අපි to අනිවාර්යෙන් භාවිතා කළ යුතුයි. මොකද මේක ප්‍රධාන ක්‍රියාවක්සේ භාවිතා කරන නිසා. need to come. want to come. like to come. ඔය විදිහට නේ යෙදෙන්නේ. ඉතින් නැතාර්ථයේදී අපි don't කියන වචනයයි මුලට යොදාගන්නේ. එහෙමනම් don't need to come කියලා ප්‍රධාන ක්‍රියාවක්සේ යෙදෙනවා. අවසාන වශයෙන් අවශ්‍ය නැහැ කියන්න ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරන යෙදුම් දෙක මොකද්ද? need not come, don't need to come. හොඳයි. ඕගලන්ට හොඳින් පාඩම වැටහෙන්නේ නැතයි කියලා මම විශ්වාස කරනවා. ඕගලන්ට යම් අපහැදිලි දෙයක් තිබුණොත් අනිවාර්යයෙන්ම ඔබ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න ඕනි. කෙටියෙන් පිළිතුරු දෙන්න පුළුවන් ඒවට මම අනිවාර්යයෙන්ම ඒ මොහොතේදීම කෙටි පිළිතුරු සපයනවා. ඇතැම් මේවා විස්තරාත්මකව පැහැදිලි කළ යුතුයි. සමහර අය අහලා යන ප්‍රශ්න වලට ඊටාම කෙටියෙන් පිළිතුරු ලබා දෙන්න බෑ. මොකද ඔහුට හෝ ඇයට ඒ අපහැදිලි නිසා මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට මම කරන්නේ ඉදිරි පාඩමකදී ඒක පාඩමක්සේ අනිත් අයටත් පැහැදිලි වෙඩසේ ඒ ගැටලුවට විසඳුමක් අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඒත් එක්කම ඕගලන්ට මතක් කරන්න අවශ්‍යයි මගේ online group classes ගැන. ඉතින් මම මේක ආරම්භ කරනවා කොටස් දෙකකට ඉංග්‍රීසි දැනුම අඩු අයට සහ ඉංග්‍රීසි යම් දැනුමක් තියෙන අය සඳහා. ඉතින් මූලික දැනුමක් නැති අයට එහෙම නැත්නම් මුල ඉඳන්ම සරලව ඉගෙන ගන්න අවශ්‍ය කෙනෙකුට මෙන්න මේ පන්තියට සහභාගී වෙන්න පුළුවන්. මේ පන්තිය පැවැත්වෙන්නේ ඉරිදා දිනවල රාත්‍රී 7 සිට 9 දක්වා. ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මාර්තු මාසේ 7 වෙනිදා. ඉතින් ඕගොල්ලෝ පෙබරවාරි 28 මේ මාසේ 28 වෙනි දිනට ප්‍රථම ඕගොල්ලන්ගේ නම ලිපිනය දුරකථන අංකය සහ ඉරිදා පන්තියට සහභාගී වෙන්න කැමැත්ත දක්වනවා නම් එස් අකුරු සඳහන් කරලා 078 70 985ට SMS පණිවිඩයක් එවන්න ඕනි. එහෙම නැත්නම් suk.samanyapa@gmail.com වෙත විද්‍යුත් යැපෑලෙන් ඔයගොල්ලන්ගේ තොරතුරු ලබා දෙන්න පුළුවන්. කාර්මික ඉල්ලීමක් කරනවා කිසිවෙකු 078 දුරකථන අංකයට වොයිස් කෝල් ලබා ගන්නට එපා. එහෙමනම් මෙන්න සඳුදා පවත්වන පන්තිය පිළිබඳ විස්තරය. සඳුදා පන්තිය පැවැත්වෙන්නේ රාත්‍රී 7 සිට 9 දක්වා. ආරම්භ කරන්නේ මාර්තු මාසේ 8 වෙනිදා. ඔයාලා මේ මාසේ 28 වෙනිදාට කලින් මෙන්න ඉහත සඳහන් කරපු ආකාරයටම නම ලිපිනය දුරකථන අංකය එකම වෙනස වෙන්නේ ඔයා සඳුදා පන්ති තෝරා ගන්නා නිසා එම් අකුර සඳහන් කරලා 078 985ට අදාළ පණිවිඩය යොමු කරන්න. ඉතින් මම මේ සියලු දෙනාටම එසේ තොරතුරු ලබා දුන්න සියලු දෙනාටම නැවත WhatsApp නම්බර එක මොකක්ද කොහොමද ගෙවීම් කළ යුතු ආකාරය ඇතුළු මේ සියල්ල සම්බන්ධව අපි සාකච්ඡා කරනවා පන්ති ආරම්භ කරන්නට කලින්. වසර ගණනාවක් කාලය ශ්‍රමය මුදල් වියදම් කරමින් ඔබ ඉගෙන ගත්ත බොහෝ දේවල් ඔයාලට ඊටාම කෙටි කාලයකින් ඊටාම කෙටි කාලයක් තුලදී ඉගෙන ගැනීමට මේ පාඨමාලාව තුලදී හැකියනවා කියලා නියත වශයෙන්ම මම ප්‍රකාශ කරනවා. හේතුව මේ සියල්ල උගන්වන්නේ මමමයි. දැන් මම මේ වෙනකොට ඔයාලට උගන්වගෙන යන තාලය තේරුම් ගන්න පුළුවන්. නමුත් මතක තියාගෙන ඉන්න මේ පොදුවේ සියලු දෙනාටමයි උගන්වන්නේ. ඉතින් නිශ්චිත කණ්ඩායමක් තෝරගත්තාට පස්සේ මේ ඉගැන්වීම් රටාව තව දුරටත් වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ හොඳ විදිහට. ඒ කියන්නේ ඕගොල්ලන්ට අවශ්‍ය කරන විදිහටයි ඕගොල්ලන්ගේ අඩුපාඩු සකස් කරමින් තමයි මම ඉදිරියට යන්නේ. එහෙම නැතුව මට ඕන විදිහට ඉංග්‍රීසි උගන්වන්නේ නැහැ. ඉතින් මේ සියල්ල ඕගොල්ලන්ට කිව්වේ ඒ පිළිබඳව තොරතුරු විටින් විට විමසන නිසා. එහෙමනම් යලිත් ඉක්මනින්ම ස්පෝකන් ඉංග්‍රීසි පාඩම
පාඩමකින් හමුවන තුරු ඔබ සැමට සුබ දවසක්, ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරමින් මා ඔබෙන් සමු ගන්නවා. ආයුබෝවන්.